समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොතක් බුද්ධෝත්පාද කාලයක් මේ ලෝකයේ අපට ලැබෙන්නේ ඊටාම කලාතුරකින් ඒ කලාතුරකින් ලැබෙන බුද්ධෝත්පාද කාලයක මනුස්ස ආත්ම ප්‍රතිලාභයක් සහිතව සද්ධර්ම ශ්‍රවණය කරන්නට සුදුසු වටපිටාවක උපදිනවා කියන එක ලේසි පහසු කුසලයක් නෙමෙයි. ඒක ඊටාම කලාතුරකින් ලැබෙන වටිනා කුසල විපාකයක්. පින්තුනි අද දවසේ ඒ දුර්ලභ කාරණා ලබන්නට තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා. හරියට සත්‍රුවන් ගේකට පිවිසුන කෙනෙකුට ලැබුණු වාග්ය සම්පන්න අවස්ථාවක් වගේ. සත්‍රුවන් පුරවල තියෙන ඒ මහා ගෙදරකට පිවිසුන කෙනෙක් ඒ ගෙදර තියෙන අඟුරු කෑලි ටිකක් අරගෙන යනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි අපි සත්‍රුවන් පුරවල තියෙන මහා ගෙදරකට ඇතුළු වුණා වගේ මේ බුද්ධ ශාසනයක් අපිට ලැබිලා මනුස්ස ජීවිතයක් සද්ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් වටපිටාවක් හැමදේම සැලසිලා තියෙනකොට පින්නතුනි අපි අඟුරු කෑලි අරගෙන යා යුතු නැහැ. හැමදාම සුලභ දේවල් ලෝකයේ තුල নিরතුරුව ලැබෙන දේවල් පසුපස්සේ අපි යනවා කියන එක ඊතරම්ම සාර්ථක සුබදායක දෙයක් නෙවෙයි. ලෝකය පවතින්නේ අටලෝ දහමක් මත. අටලෝ දහම ලෝකයා මතත් ලෝකයා අටලෝ දහම මතත් අනුවර්තනයේ වෙමින් පවතිනවා ප්‍රවර්තනයේ වෙමින් පවතිනවා. ඒ අටලෝ දහම තුල ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා යස අයස සැප දුක් කියන මේ ධර්මයන්ගේ සතුටු වෙමින් සහ පීඩිත වෙමින් ලෝකයා සැපය කියන කාරණාව හොයාගෙන යනවා. අප්‍රිය අමනාප දේවල් ඇසුරට ලැබෙනකොට දකින්නට අහන්නට ලැබෙනකොට ඒ දේවල් පිළිබඳව ගැටමින් දුකටපත් වෙමින් ප්‍රියමනාප දේවල් හොඳයි කියලා හිතන දේවල් දකින්නට ලෝකෙ හැමදාම උත්සාහවත් වෙනවා. ජරාව උරුම කරගෙන තියෙන සත්වයින්ට හැමදාම ඇතිවෙන සිතුවිල්ලක් තමයි අනේ මම ජරාවෙන් මිදෙනවා නම් ජරා දුක නැති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. මරණය උරුම කොට ඇති සත්වයන්ට හැමදාම හිතෙනවා අනේ මම නොමරෙනවා නම් නොමරීම උරුම කොට පවතිනවා නම් මොනතරම් හොඳයිද කියලා. තව මොහොතක් හරි ජීවත් වන්නට තියෙනවා නම් ඒක මොනතරම් ශ්‍රේෂ්ඨයිද කියලා. නමුත් ජරාව උරුම කරගත්ත සත්වයෝ ජරාව කරා ගමන් කරනවා. මරණය උරුම කරගත්ත සත්වයෝ මරණය කරා ගමන් කරනවා. ජරා මරණය කියන ධර්මය අපේ ජීවිතේට එන එක වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක කොච්චර ලාභයන් ලැබුණත් කීර්ති ප්‍රශංසාවන් ලැබුණත් ඒ වගේම
හොඳ යසස් ලැබුණත් සැප සම්පත් ලැබුණත් ඒ දේවල් කවදාවත් නතර කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ලෝකයේ තුල ලාභය ලැබෙන හැමතැනකම අලාභය කියන දේ තැවරිලා තියෙනවා කියන එක. ඒ වගේම ලෝකේ ප්‍රශංසාව ලැබෙන හැමතැනකම නින්දාවක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම යසස ලැබෙන හැමතැනකම අයසස වගේම සැප ලැබෙන හැමතැනකම දුක කියන දේත් ලෝකෙ තුල පවතිනවා. නමුත් ලෝකයා හැමදාම නරකයි කියලා දකින දේ ඉවත් කරලා හොඳයි කියලා හිතන දේ ලබා ගැනීම සඳහා උත්සාහවත් වන වෙහෙසටපත් වන අවස්ථාවකයි ජීවත් වෙන්නේ. ඒ විදිහට ජීවත් වෙන අපේ ජීවිතය තුළ අපි කැමති දේවල් අකමැති දේවල් බෙදා ගන්නට අපි බොහොම උත්සාහවත් වෙනවා. අකමැති වචනයක් නාහ ඉන්නට අපි අපේ ජීවිතේ මොනතරම් දේවල් කැප කරනවද? අකමැති දෙයක් නොලබා ඉඳීම සඳහා කැමති දේ ලැබීම සඳහා අපි ජීවිතේ මොනතරම් වෙහෙසට මහන්සියටපත් වෙනවද? නමුත් අපි හැමදාම ලෝකයේ ඇතුලේ තියෙන දේවල් වහන්නට උත්සාහවත් වුණාට අපි වැසිය යුතු තැන වහන්නේ නැහැ. ඒක හරියට මහා දොරටු 6කින් අපිරිසුදු වූ දෑ පිරී යනකොට ඒ පිරීලා තියෙන දේවල් ටික අස් කරලා එන මාර්ග ටික නොවසා උත්සාහවත් වෙනවා පිරිසුදු බවක් ප්‍රාර්ථනා කරන්නට. කවදාවත් ඒක සාර්ථක පිළිතුරක් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතයට අපිරිසුදු දෑ එන පැති වළක්වා දාන්නට ඒ තැන් හොයලා ඒ තැන් නතර කරන්නට අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නට. ලෝකේ අපි කවුරුත් කැමති දේ තමයි දුක කියන දේ අයින් කරලා සැපවත් ලෙස ජීවත් වන්නට. ඒ දේ සඳහා තමයි අපේ ජීවිතයේ හැම දෙයක්ම අපි ගොඩනගා ගන්නට උත්සාහවත් වෙන්නේ. පින්නතුනි ඒ දේ ගොඩනගා ගැනීම සඳහා උත්සාහවත් වන අපිට බොහොම වෙහෙසට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ දුක නැති කිරීම සඳහා ගොඩනගන දේවල් තුලින්ම නැවත නැවත අපිට දුක උපදවන්නට පුළුවන්කමත් උරුම වෙලා තියෙනවා, ලැබිලා තියෙනවා. ඒ දේ තේරුම් අරගෙන දුක නැති කරන්නට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව අපි ටිකක් විමසලා බලන්නට අවශ්‍යයි. සංයුත්ත නිකායේ අපිට දකින්නට පුළුවන් බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. සංයුත්ත නිකායේ දකින්නට ලැබෙන මේ සූත්‍ර දේශනාව මම හිතනවා ඔබ මීට පෙර අහලත් ඇති. ඒ තමයි චප්පානක සූත්‍රය. ප්‍රාණීන් 6 දෙනෙකුගේ උදාහරණයක් සහිතව දේශනා කළ මේ සූත්‍රය චප්පානක පානක නැතිනම් ප්‍රාණීන් 6 දෙනෙකුගේ නාමයෙන්ම 6 දෙනායයි කියන නමින්ම නම් කරලා තියෙනවා. යම් කිසි මිනිසෙක් තුවාල ඇති පැස වූ වන වූ සිරුරු ඇති පුද්ගලයෙක් කටු සහිත උල් සහිත වනයකට පිවිසුනොත් හැමතැනින්ම කටුවලට හීරෙන ඔහුගේ ශරීරය ඔහුට දුකම උරුම කරනවා, දුකම ලබා දෙනවා. ඒ වගේ මනසක් ඇති පුද්ගලයෙක් පැස වූ ශරීරයක් වැනි මනසක් ඇති පුද්ගලයෙක් ගමකට හෝ කැලයකට හෝ ලෝකය තුල යම්ම තැනක් ඇසුරු කරගත්තොත් ඒ කෙනාට දුකටපත් කරන්නට හේතු බොහෝමයක් තියෙනවා. ඒ කෙනාව දුකට ඇද දමන්නට පුළුවන් විදි බොහෝමයි. ඒක ගමකද කැලයකද කියන එක සීමාවක් ඇත්තේ නැහැ. යම් කිසි කෙනෙකු විසින් යම් කිසි ආකාරයකින් ඔහුගේ ස්වභාවය පිළිබඳව චෝදනා කරනවා නම් ඔහු ඒ චෝදනාව ලබන්නෙක් බවට පත් වෙනවා. ඒක තමයි අපේ ජීවිතයේ ස්වභාවය. පින්නතුනි අපි ඒ වන වූ ශරීරයන් වගේ වන වූ මනසැත්තම් බවට පත් වෙලා කැලයකට පිවිසෙන අපි උත්සාහවත් වෙනවා
කැලේ කටු ටික ඔක්කොම අයින් කරලා දාලා කටු වෙනෙන්නේ නැතුව ඉන්න. එහෙම නැතුව බොහොම කලාතුරකින් කෙනෙක් තමයි උත්සාහවත් වෙන්නේ. කැලේම තියෙන කටු ටික රහින්න නැතුව ඉන්නවට වඩා තුවාල උන සිරුර තුවාල හොඳ කරගෙන හොඳ ආවරණයක් හදාගන්නේ කොහොමද කියන එක හිතන්නේ බොහොමත්ම කලාතුරකින් කෙනෙක්. ඉතින් අර තුවාල ඌ සිරුර ඇත්තන් වගේ තුවාල පූයා වැగిරෙන මනස් ඇති මිනිසුන් විසින් ලෝකයේ තුල සංවරය සහ අසංවරය කියන කාරණා ද්විත්වයක් තුල සැරිසරන්නට උත්සාහවත් වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයන් විසින් අසංවර භූමිය අතහැරලා සංවර භූමියට පත්වන්නටත් ධර්මයේ තේරුම් නොගත් වුන් විසින් අසංවරත්වයේ තුලම කාලය ගත කරන්නටත් උත්සාහවත් වෙනවා. අසංවරය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ඇසෙන් රූපයක් දැකලා ඇසෙන් දැක්කා වූ රූපය පිළිබඳව සතුටටපත් වෙනවා නම් ඒ වගේම ඒ ඇසින් දැක්කා වූ රූපය පිළිබඳව දුකට වේදනාවටපත් වෙනවා නම් කනෙන් අහපු ශබ්දයක් පිළිබඳව සතුටටපත් වෙනවා නම් ඒ ශබ්දයේ පිළිබඳව දුකටපත් වෙනවා නම් ගඳ සුවඳ පිළිබඳව සතුටට දුකටපත්වන්න පුළුවන්කම තියෙනවා නම් දිවට දැනෙන රසය පිළිබඳව සැප සතුට උපදව ගන්න වගේම දුක උපදව ගන්න පුළුවන්කම තියෙනවා නම් කයට දැනෙන ස්පර්ශයන් අනුව සැප හෝ දුක උපද ගන්න පුළුවන් නම් මනසට දැනෙන සිතුවිලි අනුව සැප හෝ සතුට උපදව ගන්නට පුළුවන් නම් පින්නතුනි මෙන්න මේ මානසික මට්ටමට කියනවා අසංවර මානසික මට්ටමක් කියලා. ඒ අසංවර මානසික මට්ටමක් හිමි වුණ කෙනාට දුකම උරුම කරනවා. ඒ දුකම ඔහුට ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. කුමක් නිසාද? ඔහුගේ මනස සංවර බවකින් තොර නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විනය තුල මානසික සංවර බව අවධාරණය කරනවා, පනවනවා. ඒ මානසික සංවරය කියන දේ අත්‍යවශ්‍ය කොට පනවන දේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවක් ලෙසම පවතින දේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං. ඒ හිත দমনය කරගන්නවා කියන එක නැතිනම් තමන්ගේ හිතේ සංවරය ඇති කරගන්නවා කියන එක මේ ශාසනයේ කළ යුතුම ප්‍රතිඵලදායකම මේ ශාසනයේ පරම නිෂ්ඨාව කෙලවරටපත් වෙන දේ බවටපත් වෙනවා. ඒ නිසා හිත দমনය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. හිත සංවර කරගන්නේ කොහොමද කියලා. දැන් අසංවරය ගැනයි අපි කතා කළේ. අසංවරය ගැන කතා කරනකොට අපිට පේන දේ තමයි ඇහෙන් දකින රූපේ පිළිබඳව අපි කැමැති අකමැති බව උපදව ගන්නවා. කනින් අහන ශබ්ද පිළිබඳව කැමැති අකමැති බව අපි උපදව ගන්නවා. නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවෙන් දැනගන්න රස ස්පර්ශ, කයෙන් දැනගන්න ස්පර්ශයන්, ඒ වගේම මනසින් දැනගන්න අරමුණු පිළිබඳව අපි ලෝකේ සැප සහ දුක කියලා වර්ගීකරණයකට ලක් කරලා සැපත් නොවන දුකත් නොවන ධර්ම ලෙසත් වර්ගීකරණයකට ලක් කරලා ලෝකේ අරමුණු බෙදලා තියෙනවා. දුකයි කියලා හිතෙන දේවල් අයින් කරලා සැපයි කියන දේ විතරක් තියාගන්නට තමයි අපි උත්සාහවත් වෙන්නේ. හරියට අර කැලේම තියෙන කටු ටික වහලා කටු ඇනෙන්නේ නැති වෙන්න ගමනක් යන්නට හදනවා වගේ નિરර්ථක ක්‍රියාවලියක්. උත්සාහය අහිමි වෙන හැම මොහොතකම ජීවිතේට දුක කියන දේ ගේන්න පුළුවන්කම තියෙනවා. අපි දුක නැතුව ඉන්න කියලා ගන්න ඕනම දෙයක් තුළ නැවත නැවතත් අපිට දුක උපදින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසායි ඒක નિરර්ථකයි කියලා කිව්වේ. රූපය තුළ සැප නොලබා ඉන්න රූපය තුළ අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරගන්න පුළුවන්කම කවදාවත් ඇත්තේ නැහැ. රූපය තුළ ඒ බලාපොරොත්තුව කැමැති වෙන දේ ඉෂ්ට කරගන්නට පුළුවන් කමක් නැහැ කියන එක නොදන්න කම නිසා ඒ රූපය ගැන කලකිරීමක් ඇතිවන්නේත් නැහැ.
කලකිරීමක් නැති නිසා මිදෙන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් ගැන ගවේෂණය කරන්නෙත් නැහැ. ඒක තමයි අපේ ජීවිතයේ ප්‍රතිඵලය, ලෝකය වෙත නැඹුරු වීමේ ප්‍රතිඵලය. පින්නතුනේ ඒක හරියට අපේ හිතේ අසංවරත්වයේ පිළිබඳව දේශනා කරන්නේ අර ප්‍රාණීන් 6 දෙනාගේ උදාහරණය මගින්. සත්තු 6 දෙනෙක් නානා විෂය ඇති නානා ගෝචරස්ථාන ඇති සතුන් 6 දෙනෙක් අපි උදාහරණයක් හැටියට ගත්තොත් නයෙක් කිඹුලෙක් මේ වගේ සත්තු නානා ගෝචරය ඇති සතුන්නේ. එතකොට මේ නයෙක් සහ කිඹුලෙක් කියන සතුන් දෙදෙනා අතර තියෙන්නේ නොඑක් ගෝචරයක් නැතිනම් වෙනස් වූ ස්වභාවයන්. එතකොට මේ වෙනස් වූ ස්වභාවය ඇති මේ සත්වයින් වෙනස් තැන්වලට යන්නනේ උත්සාහවත් වෙන්නේ. උදාහරණයක් හැටියට අපි අරගෙන බැලුවොත් ඒ ප්‍රාණීන් 6 දෙනාගේ කතාව වෙනස් ගෝචර ඇති වෙනස් ලක්ෂණ ඇති සතුන් 6 දෙනෙක්. අපි කිව්වොත් නයෙක්, ඒ වගේම කිඹුලෙක්, පක්ෂියෙක්, සුනකයෙක්, ඒ වගේම නරියෙක්, වඳුරෙක් වගේ සතුන් 6 දෙනෙක් නානා විෂය ඇති නානා ගෝචර ඇති සතුන්. ඔවුන් ඉන්නේ එක එක විවිධ ස්ථානවල. මේ සතුන් 6 දෙනෙකුගේ නැටි ටික අරගෙන වල්ග ටික අරගෙන එකට ගැටයක් ගහලා අතෑරියොත් මොකද වෙන්නේ? මේ එකට ගැටයක් ගහලා අතෑරියට පස්සේ ඒ සතුන් ඒ දිශාවට අදිනවා. නයා තුඹසට යෑම පිණිස ඒ පැත්තට අදිනවා. ඒ වගේම කිඹුලා ජලයට යෑම පිණිස අදිනවා. පක්ෂියා අහසට පියෑඹීම පිණිස උත්සාහවත් වෙනවා. ඒ වගේම සුනකයා ගමට යෑම පිණිසත්, ඒ වගේම නරියා සොහනට යෑම, කැලේට යෑම පිණිසත් උත්සාහවත් වෙනවා. වඳුරා ගහ උඩට යෑම සඳහා උත්සාහවත් වෙනවා. ඇයි? මේ සත්වයින්ගේ ගෝචරස්ථාන වෙනම වෙන නිසා. ඉතින් මේ විදිහට මේ සත්වයින් වෙනස් ගෝචරස්ථාන සඳහා යන්නට උත්සාහවත් වෙනකොට මෙතන නිකම්ම පොඩි රණ්ඩුවක් නේ. යම් කිසි සතෙක් බලවත් වුණොත් මොකද වෙන්නේ? බලවත් වුණ සතා ඉන්න පැත්තට ඇදගෙන අනිත් සතුන් ටික ඔක්කොම ඇදගෙන යනවා. නයා බලවත් වුණොත් ඔක්කොම ටික ඇදගෙන තුඹසට පැත්තට යනවා. ඒ වගේම කිඹුලා බලවත් වුණොත් ඔක්කොම සතුන් ටික ඇදගෙන වතුරට යනවා. පක්ෂියා බලවත් වුණොත් අනිත් සතුන් ටික ඇදගෙන අහසට යනවා. ඒ වගේම සුනකයා ඔක්කොම ඇදගෙන අනිත් අය දුර්වල වුණොත් ගමට යනවා. ඒ වගේම නරියා සොහනට හෝ කැලේට යනවා. ඒ වගේම වඳුරා ඔක්කොම ඇදගෙන ගහ උඩට යනවා. මේ පුංචි උදාහරණ කතාවක්. ඉතින් මේක උදාහරණ කතාවක් කිව්වහම අර්ථය තේරුම් ගැනීම පිණිස කතා කරන කතාවක්. මේ නානා ගෝචරය ඇති නානා විෂය ඇති සතුන් 6 දෙනෙක් වගේ තමයි අපේ ආයතන 6 කියලා කියන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටික මේ නානා ගෝචරය ඇති නානා විෂය ඇති සතුන් 6 දෙනෙක් වගේ. එතකොට නානා ගෝචරය ඇති සතුන් කියලා කියන්නේ එකම ගෝචරය ඇති සත්වයෝ නෙමෙයි. විවිධ ගෝචර ඇති සත්වයෝ. ඒකයි නයා කවදාවත් කිඹුලගේ ගෝචරය නෙමෙයි. කිඹුල නයාගේ ගෝචරය නෙමෙයි. එතකොට මේ නානා ගෝචරය ඇති සතුන් කිව්වා වගේ අපේ මේ ආයතන ටිකත් නානා ගෝචර ඇති ආයතන. ඇහෙන් දකින දේ කවදාවත් කනෙන් අහලා දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. කනෙන් අහලා දැනගන්න දේ කවදාවත් ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේත් නෑ. එතකොට මේ විදිහට මේ ආයතනයන්ගේ ස්වභාවය තමයි නානා ගෝචරය ඇති බව. නොඑක් ආකාරයට නොඑක් ගෝචරස්ථාන ඇති කරගෙන තියෙන බව. මේ විදිහට නානා ගෝචරය ඇති මේ සත්තු ටික යම් සතෙක් බලවත් වෙනවා නම් ඒ පැත්තට ඇදගෙන යනවා වගේ මේ ආයතනයන්ගේ ස්වභාවය තමයි තජ්ජා සමන්නාහාරෝ කියලා කියන්නේ. ඒ ආයතනයක් කෙරෙහි නැඹුරු වුණ මනසක් තිබුණට පස්සේ ඊට අනුරූප වූ සිතුවිලි සමුදායක් ඇති කරනවා. නැතිනම් ඒ පැත්තට ඇදගෙන අනිත් ඔක්කොම ටික ඒ පැත්තට යනවා වගේ.
අර බලවත් තුන කෙනා යනවා වගේ ඇහැට පේන රූපේ පැත්තට නැඹුරු වුණාට පස්සේ අර ඔක්කොම ආයතන ටිකේ අත්දැකීම සම්පූර්ණම ඇහැට පේන රූපේ පැත්තට තමයි ගැට ගහන්නේ. ඇහැට පේන්නේ වර්ණ සටහනක් වන්නට පුළුවන්. නමුත් වර්ණ සටහන නෙමෙයි අපිට පේන්නේ දරුවා වුණ රූපේ. දැන් ওই දරුවා අතින් අල්ලන්නට පුළුවන්. ওই දරුවව අපිට කතා කරන දේ අහන්නට පුළුවන්. ඒ වගේම ඒ දරුවගේ ගඳ සුවඳ අපිට විඳින්නට පුළුවන්. මේ විදිහට අපිට තියෙනවා ඒ දරුවා අරමුණු කරගත්ත ස්පර්ශ ආයතන හයක අත්දැකීමක්. ඒ අත්දැකීමේ ප්‍රතිඵලය තමයි බාහිර ලෝකයේ තුල දරුවා වුණ කෙනෙක් රූපයක් හම්බ වෙනවා කියලා කියන්නේ. එතකොට මොකද්ද උනේ? ඇහැ පැත්ත බලවත් වෙනකොට බලවත් වෙන පැත්තට අනිත් ඔක්කොම ආයතන ටික ඇදගෙන ගියා. ඔබට ඇහෙනවා ශබ්දයක්. ඒ ශබ්දයට අපි කියනවා කපුටෙක් කෑ ගහන හඬක් කියලා. කපුටෙක් කෑ ගහන හඬක් ඔබට ඇහෙනකොට අපිට අර ශබ්දය කියන දේ විතරයි ඇහුනේ. ශබ්දෙට කපුට හෝ රූප තිබුණේ නැහැ. හැබැයි අපිට අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, විඳින්න පුළුවන් කපුටෙක් කියන දෙයක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට අන්න කන පැත්තෙන් එකක් අරමුණක් එනකොට අනිත් ආයතන ටිකේ අත්දැකීම සම්පූර්ණම අරගෙන සම්පූර්ණම ගියා ඒ ආයතනයේ පැත්තට. ඒ ආයතනයේ පැත්තට නැඹුරු වුණාට පස්සේ ඒක පරිපූර්ණ ලෙස පුද්ගල භාවය සමගම තමයි ගිය අනිත් ආයතන ටිකේ අත්දැකීම හදලම තමයි එතෙන්ට යන්නේ, නිකම්ම නෙමෙයි. ඒ කියන්නේ ආයතන පහක අත්දැකීම සහිතව තමයි එක ආයතනයක් පැත්තට නැඹුරු වෙන්නේ. අර එක සතෙක් බලවත් වුණොත් අනිත් සත්තු ටික ඇදගෙන යනවා කියලා කිව්වනේ. අනිත් ආයතන ටිකකිනුත් යුක්ත පුද්ගලයා තමයි මේ දේ විඳින්නේ කියලා තමයි අපිට ඇති වෙන්නේ. ඒ විදිහට ඇතිවෙන එකේ ප්‍රතිඵලය තමයි පින්නතුනි ලෝකයේ අපිට කැමති දේවල් සහ අකමැති දේවල් කියන නානත්වයක් නොඑක් ආකාරයේ විපරීත සංඥාවන් ඇති කරගන්න පුළුවන් බවක් ඇති වෙලා තියෙනවා. දැන් හරියට අර තුවාල තියෙන වනයන් සහිත පුද්ගලයෙක් වගේ තමයි අපි මේ වනයන් සහිත මනසක් ඇතුව ජීවත් වීම. ඇයි දැන් අපිට පුළුවන් ලෝකෙ තුල සැප සහගත අරමුණු විඳින්න, දුක් සහගත අරමුණු විඳින්න පුළුවන්. ඒ දේවල් මත නැඹුරු වෙලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දේවල් මත නැඹුරු වෙලා කටයුතු කරන මේ කෙනාට කියනවා අසංවරයටපත් වෙච්ච කෙනෙක් කියලා. ඔබ සංවරද අසංවරද කියන දේ තීරණය කරගන්නට තියෙන දේ තමයි රූපයක් දැකලා සතුටු වෙන බව ඔබේ මනසට ගෙනල්ලා දෙන ඕනම වෙලාවක ඔබේ මනස අසංවරයි. ඒක මේ ආර්ය දර්ශනයට සාපේක්ෂවයි මේ කතා කරන්නේ. ශබ්දයක් අහලා සතුටු වෙන ඕනම මොහොතක ඔබේ මනස අසංවරයි. රූපයක් දැකලා දුකටපත් වෙන ඕනම මොහොතක ඔබේ හිත අසංවරයි. ශබ්දයක් අහලා දුකටපත් වෙන ඕනම මොහොතක ඔබේ සිත අසංවරයි. ලෝකයේ අරමුණු අනුව සතුටු වෙන සහ දුක් වෙනවා කියන ඕනම තැනකදී ඔබේ සිත අසංවරයි. එහෙනම් අපි සංවරයට පත්වන්නට ඕනේ. සංවරයට පත් වෙනවා කියලා කියන්නේ ඒක එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ සංවරය හදා ගන්නට නම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඇහැට පෙනෙන අරමුණු වල නොරවටි ජීවත් වෙන්නට. ඒ කියන්නේ ඇහැට පේන අරමුණු වල ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව ජීවත් වෙන්න. ඇහැට පේන රූපේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. කනට ඇහෙන ශබ්දේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න. නැතිනම් ආයතනයන්ට හමුවන බාහිර ආයතනවල ඇලෙන්නේ සහ ගැටෙන්නේ නැතුව ජීවත් වන්නට ඔබට සිද්ධ වෙනවා. ඒ විදිහට ඇලෙන්නේ සහ ගැටෙන්නේ නැතුව ජීවත් වන්නට සිද්ධ වෙනකොට ඒක ටිකක් කරන එක ප්‍රායෝගිකව අපහසුයි වගේ කෙනෙකුට තේරෙන්නට පුළුවන්. කොහොමද අපි ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්නේ කියලා. ප්‍රතිඵලයක් විදිහට ගත්තොත් නම් ඒක ටිකක් අපහසුයි තමයි. මොකද ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්නවා කියන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. නොඇලි නොගැටි ඉන්නවා කියන එක කරන්න හරි අපහසුයි. ඒ දේ සිද්ධ කරන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කායගත සතිය තුළ දේශනා කරන්නේ. කායගත සතිය කියලා කියන්නේ කය අනුව පවත්නා වූ සිහිය. කය අනුව ගිය සිහිය. ඒකට අපි කියනවා කායගත සතිය කියලා. එතකොට යම් කිසි කෙනෙක් එළඹියා වූ කායගත සතිය ඇතිව
වාසය කරනවා නම්. එතකොට එළඹියා වූ කායගත සතිය ඇතුව වාසය කරන ඔහුගේ මනස අපරිමාණ චේතනාවක නැතිනම් අප්‍රමාණ වූ මට්ටමක පවත්වන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අප්‍රමාණ කියලා කියන්නේ අපි ප්‍රමාණ කරන මනසක තමයි ජීවත් වෙන්නේ. ඒ ප්‍රමාණ කරන මනස ගැන අපිට තේරුම් ගන්නට යනකොට ඒ ප්‍රමාණ කිරීම කොතකින් සිදුවන දෙයක්ද කියන එක ගැන අවබෝධයක් ලැබීම වැදගත් වෙනවා. ප්‍රමාණ කිරීම කියලා කියන්නේ අපි මානසිකව හැම වෙලාවකදීම ප්‍රමාණ කිරීමකට ලක් කරනවා. ඇහැට පේන රූපය අපි ප්‍රමාණ කිරීමකට ලක් කරනවා. කනට ඇහෙන ශබ්දය ප්‍රමාණ කිරීමකට ලක් කරනවා. ඒ ප්‍රමාණ කිරීමකට ලක් කරන්නේ කොහොමද? කැමැති අකමැති රූපය ලෝකයේ තුල පවතිනවා කියලා ඒ හිතේ ඇති පමන ධර්මයන් බාහිර රූපයට අයිති දේවල් හැටියට කල්පනා කිරීමම ප්‍රමාණ කිරීම සහිත ධර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මිම්මක් තියනවා. ඒ මිම්ම ලෝකේ හොඳ නරක කියලා අපි අර මුලින් කතා කළානේ අෂ්ටලෝක ධර්මයක් ගැන. අනේ අෂ්ටලෝක ධර්මය පවතින්නේ ඒ අනුව ලෝකයාගේ මනස පෙරලෙන ධර්මය අනුව ලෝකයා ජීවත් වෙන්නේ මෙන්න මේ ප්‍රමාණ කරන මනස නිසා. රූපය ප්‍රමාණ කරන ධර්මයක්. ඒ රූපේ ප්‍රමාණ කරන ධර්මයක් වෙනකොට ඒ ප්‍රමාණ කරන ධර්මයේ අසුරු කරගෙන අපි පවතිනවා නම් අන්න එතකොට පින්නතුනේ අපිට හම්බ වෙන්නේ මොකද්ද? රූපය කියන එක ඇසුරු කරගත්ත හොඳ නරක විඳින නැතිනම් සැප සතුට විඳින දුක විඳින පුද්ගල භාවයක් අපිට හම්බ වෙනවා. ඇයි ඒක අපිට ලෝකේ හොඳ නරක රූප තියනවා දැන්. ප්‍රමාණ කරන දෙයක් කිව්වේ හේතුව නිසා. එතකොට රූපය ඇසුරු කරගෙන ඒ ප්‍රමාණ කරන බව තියනවා නම් ඒ ප්‍රමාණ කරන භාවය අපි ඉවත් කරගත යුතු වෙනවා. ඒකට තමයි සංවරය කියලා කියන්නේ. අප්‍රමාණ චේතසා කියලා කිව්වේ ඒකට. එතකොට මේ අප්‍රමාණ චේතසා අප්‍රමාණ චේතනාව නැතිනම් ඒයින් වාසය කරන්නට පුළුවන් නම් කායගත සතිච්ච විහෙරති අප්‍රමාණ චේතසා. කායගත සතියෙන් වාසය කරනවා අප්‍රමාණ චේතනා සහිතව. මේක ඊටමත් විශේෂ යෙදුමක්. මේක ඊටම වැදගත්ම දැක්මක් තමයි මේ කායගත සතිය තුළ අපි ඉන්න අප්‍රමාණ චේතනාව කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රමාණ නොකරන ලද චේතනාව කියලා කියන්නේ. ඒක ලේසියෙන් උපදවන්නට පුළුවන් දෙයක් නෙමෙයි. කායගත සතිය කියන්නේ කය අනුව පවත්වන සිහිය. අප්‍රමාණ චේතනාව කියලා කියන්නේ පමන නොකරන ප්‍රමාණයකට ලක් නොකලා වූ චේතනාවක් කියන එක. ලෝකේ ජීවත් වෙන අපි මුලින්ම අපි මතක් කළා ප්‍රමාණ කරන අය කියලා. ඒ කියන්නේ අපිට හොඳ නරක කියලා දෙයක් තියෙනවා. දැන් මේ වටාපත අරගෙන බැලුවොත් මේ වටාපත හොඳ දෙයක් හැටියට ඔබට දකින්න පුළුවන්. මේකට වැඩිය තව එකක් දැක්කොත් එහෙම වටිනවයයි සම්මත දෙයක් දැක්කොත් ඔබ කියයි මේ වටාපතට වැඩිය මේ වටාපත වටිනවයි කියලා. ඒ වගේ ලෝකේ ඔබට තුලනාත්මක වටිනකමක් තියෙනවා. අන්න ඒකට කියන ඔබ රූපය ඇතුලේ ප්‍රමාණ කරලා තියෙනවා. ඒකේ වටිනාකම නැතිනම් ඔබේ ඇති චේතනාව පැත්තෙන් ගොඩනගාගත්ත සංකල්පමය දෙයක් බාහිර වස්තුව ඇතුළට ප්‍රමාණ කරලා තියෙනවා. ඒ ප්‍රමාණයට අනුව තමයි ඔබට රූපය හම්බ වෙන්නේ. රූපය අප්‍රමාණ විදිහට ඔබට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති නිසාම අර ප්‍රමාණ කරගත්ත රූපය හොඳ නරක විදිහට නම් ලැබෙන්නේ හොඳ නරක විදිහට ලැබෙන ප්‍රමාණ කරගත්ත රූපය අනුව සැප දුක විඳින්න ඔබ පෙළඹෙනවා. එතකොට ඒ ප්‍රමාණ කරගත්ත රූපයේ විපරිණාමයට ලක් වෙනකොට ජීවිතේ දුක කියන දේ ගලාගෙන එනවා. Taman කැමති විදිහට ඒක නොපවතිනකොට ඒ හැම වෙලාවකදීම ඔබට දුක කියන දේ විඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දැන් ගැටලුව තිබුණේ රූපය වෙනස් වෙන කමේද? එහෙමත් නැතිනම් ඔබ ඒ රූපය ප්‍රමාණ කරගෙන ජීවත් වෙන මනස තුලද? ගැටලුව තියෙන්නේ රූපය ප්‍රමාණ කරගෙන ජීවත් වෙන මනස තුල. අන්න ඒ නිසායි අපි රූපය තුල අප්‍රමාණ චේතනාවක් ඇති කරගත යුත්තේ. අප්‍රමාණ චේතනාවක් ඇති කරගන්නට නම් කායගත සතිය භාවිත කළ යුතු වෙනවා, බහුලීකృత කළ යුතු වෙනවා. ඒ උපට්ඨිත කායගත සති තිබුණොත් ඒ කෙනාට තමයි අප්‍රමාණ චේතනාවක් පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ.
ඒ නිසා සංවරයයි කියලා යමක් කතා කරනවා නම් ඒ සංවරය මානසික සංවරය කායගත සතිය තුළ උපදවා ගත යුතු දෙයක්. කායගත සතිය තුළ මානසික සංවරය උපදව ගන්නකොට අපිට අවශ්‍ය වන දේ තමයි සිහිය හොඳට පවත්වන්නට පුළුවන්කම. ඒ සිහිය පවත්වන්නට පුළුවන්කම තමයි එතනදී මූලිකම දේ, වැදගත්ම වන දේ බවට පත් වෙන්නේ. ඒ සිහිය පවත්වන එක නැතිනම් ඒ කායගත සතිය කය අනුවගේ සිහිය කියන එක හරියට උපමා කරලා සංවරය ගැන කතා කරනවා. අර ප්‍රාණීන් 6 දෙනාගේ කතාවෙන්. අපි කියවනේ නයා, කිඹුලා, ඒ වගේම පක්ෂියා, සුනකයා, නරියා, වඳුරා වගේ නානා ගෝචර ඇති සත්තුන්ගේ වල්ග ටික එකට ගැට ගැහුව කතාව. මේක වල්ග ටික එකට ගැට ගහන්න නැතුව හොඳ ශක්තිමත් ටැඹක ගැට ගහනවා. හොඳ ශක්තිමත් කණුවක ගැට ගහනවා. දැන් මොකද වෙන්නේ? නයා තුඹසට ඇදගෙන යන්නට උත්සාහ කළත් තුඹසට ඇදගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ටැඹ ශක්තිමත් නිසා කිඹුල වතුරට ඇදගෙන යන්න උත්සාහවත් වුණත්, පක්ෂියා අහසට ඇදගෙන යන්න උත්සාහවත් වුණත් දැන් අදින්නේ අනිත් සතුන් සමග යන දෙයක් නෙමෙයි. අර ශක්තිමත් ටැඹ පැත්ත තමයි දැක්වෙන්නේ. ටැඹේ ශක්තිමත් බව නිසා ඌට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඔහුගේ ගෝචර විශේෂයට. අන්න ඒ දේ තමයි අද අපි කරන්නට ඕනේ. මොකද්ද? උපට්ඨිත කායගත සතියක් තිබුණොත්, එළඹ සිටියා වූ කායගත සතියක් තිබුණොත් ඒ ආයතනයන්ට ඕන විදිහට ඇදගෙන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇදගෙන යන්න පුළුවන් කමක් නැති නිසා ඒ තැන නතර වෙන්න සිද්ධ වෙනවා. නැතිනම් ඒ කායගත සතිය තුල අප්‍රමාණ චේතනාවක වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක බොහොම සරල දෙයක් හැටියට අපිට පෙනුනට මේක ඇතුළේ ඊටාම ගැඹුරු, ඊටාම සියුම් වුණ කාරණාවක් තියෙනවා. ඇයි අප්‍රමාණ චේතනාවක් කියනකොට ඒක බොහොම සරලව ගන්නට තැනක් නෙමෙයි. ඒ වගේම කායගත සතිය තුල ටැඹකට උපමා කරලා දක්වනකොට ඒක ඇහැට පුළුවන් කමක් තියෙන්න බෑ. දැන් නයාට පුළුවන් කමක් තිබ්බේ නෑනේ ඔක්කොම ඇදගෙන තුඹසට යන්න. එහෙනම් ඇහැට පුළුවන් කමක් ඇත්තේ නෑ අනික් ආයතන ටික ඔක්කොම ඇදගෙන ඇහැ පැත්තට පතිත කරගන්න. ඒ කියන්නේ ඔබට ඇහෙන් දකින රූපයට අනිකුත් ආයතනයන්ගේ අත්දැකීම් ටිකත් එක්ක එකට ගැට ගහලා ඒක අල්ලන්නට පුළුවන්, විඳින්න පුළුවන්, දකින්න පුළුවන්, ඒ කියන්නේ අහන්න පුළුවන්. ඒ ලෙස සංඥා එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඇහැට පෙනෙන රූපේ පිළිබඳව. ඒතකොට ඇහැට පෙනෙන රූපේ පිළිබඳව ඔබට එන්න පුළුවන් එකම දේ තමයි අර කායගත සතිය අනුව ගියපු නුවණක් සමග ඇතිවෙන දේ. ඒතකොට කායගත සතිය අනුව ගියපු නුවණක් ඇතිව උපදින දෙයක් බවට පත් වෙනකොට පින්නතුනි ඒ තුල ඔහුට ඇති කරන ඥාන දර්ශනය තමයි සම්පූර්ණම රූපස්කන්ධයක් කියන මට්ටමේ නුවණක්. රූපස්කන්ධයක් කියන මට්ටම කියලා කියන්නේ සත්පුද්ගල ආත්ම භාවයක් නොවන රූප ධර්මතාවයක් කියන එක. කායගත සතිය අපිට දකින්නට ලැබෙන ප්‍රතිඵලය ඒකනේ. කායගත සතියේදී අපිට ප්‍රකට කරන දේ තමයි රූපයක් කියන බව, ස්කන්ධ ධර්මයක් කියන බව ප්‍රකට කොට තැබීම. ඒ නිසා තමයි කායගත සතිය අප්‍රමාණ චේතනාවක් විදිහට දක්වන්නේ. ඒ කියන්නේ කායගත සතිය වඩනකොට අප්‍රමාණ චේතනාවකින් වාසය කරන්නට පුළුවන්. පමන නොකරන සිතුවිල්ලකින්. රූපස්කන්ධයේ ස්වභාවය සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන ස්වභාවය. සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන ස්වභාවය පිරිසිඳ දකින නුවණින් දකින කෙනෙකුට ඒ ධර්මතා විශේෂෙහි අම්මා හෝ තාත්තා හෝ දුව පුතා හෝ වටිනා දෙයක් හෝ නොවටිනා දෙයක් කියලා ඒක ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම සතර මහා ධාතු නිසා හටගන්න ශබ්ද රූපයක් ඇහෙනකොට ඒ ශබ්ද රූපය කියන තැනකදී යාට ප්‍රමාණ කරලා මිහිරි වූ සද්දයක් අහවල් කෙනාගේ මේ සද්දය අහවල් සතාගේ සද්දයක්ය අමිහිරි සද්දයක්ය මම අහන්නට අකමැති බැනුමක්ය දෝෂාරෝපණයක්ය ආදී ලෙස ඇලෙන්න හෝ ගැටෙන්න සුදුසු වටපිටාවක් එයාට ශබ්දයේ පැත්තේ ඇත්තේ නැහැ. ඒ ශබ්දය ප්‍රමාණ කළා නැහැ. ඒ රූපවලට හරි පුද්ගලයන්ට හෝ සත්වයන්ට හෝ රූපේ ප්‍රමාණ කරලා නැහැ. රූපය තුල අප්‍රමාණ සිතක් තියෙනවා.
එතකොට මේ අප්‍රමාණ සිත ඇති කර ගැනීම සඳහා ඔහු භාවිත කළ උපක්‍රමය තමයි කායගත සතිය වඩනවා කියන එක. කායගත සතිය කියනකොට කායගත සතිය ටිකක් ලොකු මාතෘකාවක්. කායගත සතිය අපිට විවිධ පරයයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තියෙන දෙයක්. අපි කියන්නේ කායානුපස්සනාව කියලා. ඒ කායානුපස්සනාව ආනාපාන සතිය වඩන්නට ගියත් ආනාපාන සතිය වඩන දේත් කායගත සතියෙම තමයි. ඒ කය අනුව පවත්තන සිහිය. ඒකේ මූලිකම ලක්ෂණය තමයි මේ කය පුද්ගලයෙක් කියලා හමුවන තැන ඉඳලා පටන් ගන්න එක. දැන් මම මගේ කියලා අපි අල්ලගත්ත නැතිනම් තව සත්වයින්ග පුද්ගලයින්ග කියලා අල්ලගත්ත රූප ධර්මනේ අපි විදර්ශනා කරන්නට ඕනේ, නුවණින් දකින්නට ඕනේ. කායගත සතියේ තියෙන මූලිකම ලක්ෂණය තමයි අර අපි පිහිටවන ශක්තිමත් නැඹේ මූලිකම දේ තමයි අනුපූර්ව ක්‍රමවේදයකට පටන් ගැනීම. ඒක මහා ලොකු දුරක ඉඳලා පටන් ගන්න දෙයක් නෙමෙයි. හිතන්නවත් බැරි තරම් සියුම් තැනක ඉඳලා පටන් ගන්න තැනක් නෙමෙයි. ඒ සියුම් තැන පිළිබඳව නුවණක් ඇති කෙනෙකු විසින් Taman ජීවත් වෙන තැන ඉඳලා පටන් ගන්න නුවණක් තමයි දෙයක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට අපිට සත්පුද්ගල සංඥාවෙන් වැසගෙන තියෙන රූපයේ පිළිබඳව අසංවර ස්ථානයේ තමයි අපි ඉන්නේ. එහෙනම් අපි සංවරයටපත් වෙන්නට ඕනේ. සංවරය උපදව ගැනීම සඳහා අපිට සිද්ධ වෙනවා එහෙනම් මේ රූපයේ ඇත්ත දකින විදිහට මෙනෙහි කරන්න. එහෙනම් අපිට අද ප්‍රමාණ කරන ධර්ම විෂය ගැන අපිට ටිකක් කල්පනා කරන්නට වෙනවා. ඉස්සෙල්ලාම වඩාත්ම පහසු දේ තමයි ප්‍රායෝගිකව මේ මග වඩනකොට අපිට සචිත්තකව හමුවන රූප පිළිබඳව ඇත්ත ඇති හැටියට බලන එක. ඒ කියන්නේ සත්වයෝ පුද්ගලයෝ අම්මා තාත්තා දුව පුතා ආදී ලෙස ඇති කරගත්ත පුද්ගල භාව වශයෙන් ඇසුරු වන රූපයන්ගේ ඇත්ත ස්වභාවය ගැන බලන එක. මොකද ඒක ඊටාම දරත රළු මට්ටමක් විදිහට අපිට ප්‍රකට වෙලා තියෙන දෙයක් නිසා. ඒ අනුව අපි බලනවා ඒ රූපයේහි ඇති යථා ස්වභාවය පිළිබඳව කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වකුගඩු අක්මා ආදී ලෙස රූපයේ දෙතිස් කුණප කොට්ටාස පිළිබඳවම මානසිකාරයේ පවත්වනවා. එතකොට අන්න පළවෙනිම දේ තමයි අපිට රූපයේ ඇති මේ අනාත්ම ලක්ෂණය එහෙම නැතිනම් මගේ නොවන තව කෙනෙකුගේ නොවන කෙස්සූ ලක්ෂණයක් අපට හමු වෙනවා. කෙස්සූ ලක්ෂණයක් අපිට හම්බ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලාම පුද්ගල භවෙන් ප්‍රමාණ කරගත්ත දේ පුද්ගල භවෙන් අතහැරිලා තව තැනක පිහිටලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ අර රළු පුද්ගලයෙක් සැප දුක් විඳින්න පුළුවන් පුද්ගලයෙක් ඉපැද්දුවා නම් ඒ පුද්ගලයෙක් විඳින මට්ටම ඉවත් කරලා දාලා මෙතනදී යම් මට්ටමකට අපිට නුවණක් ඇති කරන තැනක් ගෙනල්ලා දීලා තියෙනවා පුද්ගල භව ඉක්මවා යන මට්ටමකදී. එතකොට මේ පුද්ගල භව ඉක්මවා යන දේ කෙලවර නෙමෙයි. තවදුරටත් අපිට මග වඩන්නට තියෙනවා. එතකොට පළවෙනියටම අපි පටන් ගත්තේ මට දරුවමයි කියලා පේන තැනක අම්මා තාත්තමයි කියලා පේන තැනක තව මිනිස්සෙක්මයි කියලා පේන තැනක අර පේන දෙයට ඔබෙන් අපි නුවණ පවත්නවා හැම වෙලාවකදීම මේ ඉන්න මිනිස්සයයි කියලා හිතනවා නෑ මේ විදිහේ දෙතිස් කුණප කොටාසයක් නේ තියෙන්නේ මේ වගේ මට්ටමන්නේ කියලා. එතකොට ඒකේ තියෙන ප්‍රධානම දේ මොකද්ද? ඔබට හිත පැත්තෙන් මේක වැඩෙනවා නම් හිත පැත්තේ ඔබට මෙහි අර්ථය නියමාකාර ලෙස ප්‍රකට වෙනවා නම් දැන් ඔබට ද්වේෂය ඒ වගේම දැඩි ඇලීම වගේ දැඩි ලක්ෂණ ඉස්සෙල්ලා දුරු වෙන්න පටන් ගන්නවා. වෛරය වගේ දේවල් දුරු වෙන්න පටන් ගන්නවා. ඇයි දුරු වෙන්න පටන් ගන්නෙ? ඔබට පේනවා රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා. රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියලා පේනවා කියන එකෙන් අදහස් කළේ දැන් අපිට දුව පුතා කියලා පේනකොට අම්මා තාත්තයි කියලා පේන තැනක කෙස්ලොම් නියදත් වගේ අනාත්ම දෙයක් නම් තිබුණේ. එහෙනම් මේක වැරදි විදිහට නේද මේ දරුවගේයි කියලා මේ දේවල් අයිති කරගත්තේ කියලා ඒ හදාගත්ත දේ හටගෙන නැති වෙන දෙයක් හැටියට ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙස්ලොම් නියදත් ආදී ලෙස මේ දෙතිස් කුණප කොටාස ගැන අපි ඇති කරගන්න සම්මර්ෂණයෙහි මූලිකම දේ තමයි අර රළු මට්ටම ඉක්මවා යෑම. ඒ කියන්නේ පුද්ගලයෙක්මයි කියලා හම්බෙන මනෝභාවය ඉවත් කර ගැනීම. ඒ මට්ටම හෙලවෙනකොට අපිට මොකද වෙන්නේ? අර ප්‍රමාණ කරගත්ත
මට්ටමේ බරපතල අකුසලයන්ගේ පැත්ත ඉක්මනට දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. හිත ඒ පැත්තෙන් ගලව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ નિરાයාසයෙන් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. මහා ආයාසයෙන් ඒක ඉවත් කර ගැනීමට උත්සාහ දැරීමක් නෙමෙයි. ඊටාම සංයම භාවයකින් යුක්තව નિરાයාසයෙන් මේ දේ සිද්ධ වෙනවා. මොකද අපි තරහ ගන්නේ මේ මිනිස්සයා මට මේ අක්කොච්චි මං අවදි මං කියලානේ. එතකොට මේ මිනිස්සයා මට ආක්‍රෝෂ කළා, මෙහෙම දොස් කිව්වා, මාව පරද්දලා දැම්මා. එතකොට මේ විදිහට තමයි අපි කෙනෙක් ගැන හිතලා තරහ ඇති කරගන්නේ. හැබැයි මම කෙස් එක්ක තරහ ගන්නවා, ලොම් එක්ක තරහ ගන්නවා, හැම එක්ක තරහ ගන්නවා කියලා අපි තරහ ඇති කරගන්න යන්නේ නැහැ. අනේ මේ කෙස් ටික නම් හරි හොඳයි, මට හරි සතුටුයි මේ ගැන හිතනකොට කියලා අපි අර ගැලවෙලා ගියපු කෙස් ගහක් ගැන හිත ඉන්නේ නැහැ. ඒ වගේම හම් ටිකක් අරගෙන ඒක ගැන ඒ විදිහට කල්පනා කරන්නේ නැහැ. එතකොට පින්නතුනේ අපිට අර රළු මට්ටම ඉක්මවන්න පුළුවන්කම තියෙනවා ඔබ කායගත සතිය වඩන එකෙන්. ඒ කියන්නේ සත්පුද්ගල බව හොලවා දාන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපිට පේනවා දැන් කෙස්ලොම් නියදත් වූ කොට්ටාස ටිකක් හරි ඇති බවට අපිට හම්බ වෙනවනේ කියලා. එහෙනම් ඒ මට්ටමත් අපි ඉක්මවා යන්නට පුළුවන්කම තියෙනවා. ඒ මට්ටමත් ඉක්මවා යන කෙනෙකුට අවශ්‍ය නම් ධාතු මනසිකාර විදිහට ඒ රූපයේ ඇති ධාතු ස්වභාවය පිළිබඳව කෙස්ලොම් නියදත් ආදී රූපවල තියෙන තද ගතිය තද ස්වභාවයට හිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒ තද ගතිය තද ස්වභාවයට හිත තියනකොට එහි ඇති පඨවි ධාතුව පඨවි ලක්ෂණය ප්‍රකට වෙනවා. දැන් කෙස් කියන දේ නෙමෙයි ඔබට ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. අර තද ගතිය තද ස්වභාවය තමයි ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අර බාහිර රූපයත් සමග ඒක සංසන්දනය කරන්න පුළුවන්. දැන් ආධ්‍යාත්මික රූපයේ ඔබට මේක කොයිතැන දක්වා කළ යුතුද කියලා හිතුවොත් නිකම්ම වචන ටිකක් හිතලා හරි දැන් කියලා එතන නතර වෙන්න නෙමෙයි. ඒකෙදි අපිට එන්නට ඕන දේ තමයි දැන් අපේ ප්‍රතිඵලයක් ප්‍රකට වෙන තැන දක්වාම මේක කළ යුතුයි. අර අපි කුඩා කාලෙදී අපිට දෙමව්පියෝ මෛත්‍රී භාවනාව කරන්නට කියලා උගන්වනකොට හැම වෙලාවකදීම අපි මන්තරේ වගේ හිතනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා. ඉතින් මේක හිතලා මන්තරේ වගේ නිකම්ම හිතට පුරුදු වෙලා දැන් හරි ප්‍රශ්නයක් එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනාව කළා ඉවරයි කියන තැන තමයි අදහස් ඇති වෙන්නේ. අන්න ඒ වගේ වුණොත් එහෙම අපි මේ වඩන භාවනාවෙත් ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒ හින්දා මේකේ ප්‍රතිඵලයක් දක්වානේ අපි කරන්නට ඕනේ. ඒ ප්‍රතිඵලයේ ස්වභාවය තමයි ඔබට පුද්ගල සංඥාවට වඩා ප්‍රකට වෙන්නට ඕනේ කෙස්ලොම් නියදත් කියන එක. ඒක තමයි පළවෙනි දේ. දෙතිස් කුණප කොට්ටාසයක් එහෙම නැතිනම් මේ වගේ කලාප සමූහයක් තියෙන කියන එක ඔබට ප්‍රකට වෙන්නට ඕනේ. ඒ විදිහට කෙස්ලොම් නියදත් කියලා ප්‍රකට කරගත්ත ඔබ තවදුරටත් ඒ ගැන මානසිකාරයේ පවත්වනවා නම් ඔබට පේනවා පඨවි ධාතුව, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අධිමත් ධර්මතා ටිකකුයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔබට පේනවා මේ ආධ්‍යාත්මික රූපය කියලා අපි දකින දේ සහ බාහිර රූපය කියලා අපි දකින දේ යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු, පඨවි ධාතු රේවේසා. ආධ්‍යාත්මික පඨවි ධාතුව, බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් පඨවි ධාතුව සමානයි. එතකොට ඔන්න අපිට ධාතුව පිළිබඳව ධාත්වාර්ථය අරමුණු වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අර කෙස්ලොම් නියදත් කියලා තිබුණා නම් යම් මට්ටමක ඇති බවට හමු වුණ දේවල් ටිකක් ලක්ෂණ ටිකක් මානසික ස්වභාවයක් දැන් ඒකත් ඉක්මලා ගිහිල්ලා අපිට රූපයේ ඒ මට්ටමේ කෙස්ලොම් ආදී ලෙසත් නානත්වයක් නැතුව සතර මහා ධාතුවක් විදිහටම තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සතර මහා ධාතුවක් විදිහට අපිට ඒ රූපය ගැන තේරුම් යනකොට අපි ඒකම නැඹුරු කරලා බලනවා කොහොමද සතර මහා ධාතු රූපය පුද්ගලයෙක්ගේ විදිහට අපිට හසු වෙන්නට ගත්තේ කියලා. අන්න අපිට එතකොට හමු වෙනවා රූපයේ ස්වභාවය තමයි අනාත්ම විදිහට සතර මහා ධාතු රූපය ඇති තැනක ඇහැට වර්ණ රූපයක් පැමිණුණා. වර්ණ රූපය කියන එකට ප්‍රමාණ කරන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. පාට ටිකේ තිබුණේ නැහැ. අම්මද තාත්තද ගෙදරද දොරද එහෙම නැතිනම් වටිනවද නොවටිනවද කියලා. අනාත්ම වර්ණ සටහන අනාත්ම විදිහටයි ඇහැට ගෝචර වුනේ. අනාත්ම විදිහට ගෝචර වුණ වර්ණ සටහන පිළිබඳව අපි ආත්ම සහගත සංඥා මනසිකාරයකින් ඇසුරු කළා.
ආත්ම සහගත සංඥා මනසිකාරයකින් ඇසුරු කිරීමේ ප්‍රතිඵලය විදිහට අපිට දුක ඉපදුනා. දැන් මේ කතාව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට දකින්න නම් දැන් අපි අනුපූර්ව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා. එතකොට එකපාරම අපිට එන්නේ නැහැ ඇහැට වර්ණ සටහන් මාත්‍රයක් නේ කියලා හිතුවා කියලා ඒක දැනුමක් වෙයි. හැබැයි ඒ දැනුම භාවිත වන ඥානයක් බවට පත් කරගන්න නම් අපිට අනුපූර්වව ඒක පාවිච්චි කරන්නට ඕනේ. එහෙනම් අපිට පුද්ගල බව ඒ විදිහටම තියාගෙන වර්ණ සටහන ගැන කොතෙක් කතා කළත් ඒක තේරුමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක ඉස්සෙල්ලා අපිට දරත රළු මට්ටමින් හමුවන තැන අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ. නුවණින් එතන අත්දකින්නට ඕනේ. ඒ තැන අත්දැක්කොත් පමණයි අපිට පුළුවන්කම තියෙන්නේ එතනින් එහාට දෙයක් ගැන කතා කරන්න. එතනින් එහාට දෙයක් කියලා කිව්වේ අපිට නුවණ පැවැත්වීම ගැන කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඒත් එක්ක. ඒ කියන්නේ මානසිකාරය කිරීම තමයි මූලිකම දේ. මානසිකාරය තුළ ඊට පස්සේ උපදිනව නුවණක්. ඒ නුවණ තමයි ඊට පස්සේ භාවිත කරන්නට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහට මේක වඩන කෙනාට මූලිකම දේ බවට පත් වෙන්නේ මොකද්ද? කායගත සතිය. දැන් කායගත සතිය තියෙන ඒ කෙනාට අර ඇහැ පැත්තට ණයට ඕන විදිහට ණයාගේ විශේෂයට ඇදගෙන යන්න බැරි වුණා වගේ ඇහැට පුළුවන් කමක් නැහැ තමන්ට අවශ්‍ය විශේෂයට තමන්ට අවශ්‍ය පැත්තට ඇදගෙන යන්න. ඇයි අනිත් ආයතන ටික ඒ පැත්තට යන්නේ නැහැ. ආයතනයන් හටගෙන ආයතනයන් නිරුද්ධ වෙන බව තමන්ට පේනවා. ආයතනයන් හටගෙන ආයතන නිරුද්ධ වෙන බව පේන නිසා ඔහුට ලෝකේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ඇසුරු කරන්නට අල්ලගන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැති නිසා ඔහුට ලෝකයේ ඇසුරු කරන්නට කියලා කැමැති හෝ අකමැති වශයෙන් දකින්නට ප්‍රමාණ කරන රූප විශයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු රූපයෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ කෙනාට කියනවා හිත দমনය කරගත්ත කෙනෙක් කියලා. හිත සංවර කරගත්ත කෙනෙක් කියලා. එතකොට හිත සංවර කර ගැනීම පිණිස ඔබ භාවිත කළ යුතු ක්‍රමවේදය තමයි කායගත සතිය කියලා කියන්නේ. ඒ කායගත සතිය ප්‍රායෝගිකව මුල ඉඳලා ඉන්න තැන බොරුයි කියන තැන පෙන්වා දීම සඳහාම ඔබ භාවිත කළ යුතු වෙනවා. ඒ මට්ටමේදී ඔබ ඒ භාවිත කිරීමේදී කායගත සතිය කියන එකේ විවිධාකාර ස්වરૂපයන්ගෙන් ඔබට පුළුවන්කම තියෙනවා නුවණ පවත්වන්න. විවිධාකාර ස්වરૂපයන්ගෙන් කියලා කිව්වේ අපි කායානුපස්සනාව ඒ විදිහට දියුණු කරගෙන යනකොට කායගත සතිය ඒ විදිහට වඩාගෙන යනකොට එකම ක්‍රමවේදයක් නෙමෙයි තියෙන්නේ කායගත සතිය දියුණු කරන්න. ඒකයි අපි මුලින් සිහිපත් කළේ ආනාපාන සතිය විදිහට ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව නුවණ පවත්තලා එයාට මේ ඉන්න කායික මට්ටම ඉක්මවා ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාස කය බවට පත් කරගෙන ඒ මට්ටමේ නිමිති පිළිබඳව සිහිපත් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන මිදෙන්න පුළුවන්කම තියෙනවා. තව කෙනෙකුට දෙතිස් කුණප කොට්ටාස වශයෙන් මෙනෙහි කරලා ඒ තුල පමණක්ම එහෙනම් මේ කලාප සම්මර්ෂණය තුලින්ම මේ දෙතිස් කුණප කොට්ටාසයක් ඇති තැනක පුද්ගල භාවය හදාගත්ත තැන ගැන විදර්ශනා කරන්න පුළුවන්කම තියෙනවා. තවත් කෙනෙකුට ධාතු අණුව බලලා ධාතු අණුව මානසිකාරයේ පවත්වලා මිදෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ විදිහට ඕනම කෙනෙකුට මේ කයේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව ප්‍රකට කරගන්නට දස අසුභාදිය තුල හිත තියලත් පුළුවන්කම තියෙනවා. නොඑක ආකාරයට මේ කයෙහි තියෙන නිස්සාරත්වය ගැන මානසිකාරයේ පවත්වන්න කායගත සතිය වඩන ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ ඔක්කොම කතා කරන්නට අපිට මේ කාලය නෙමෙයි. මොකද එකින් එකට වෙන වෙනම කර්මස්ථානනේ අපිට කතා කරන්නට වෙන්නේ. වෙන වෙනම භාවනා විදිහට තමයි අපිට ඒ ගැන කතා කරන්නට වෙන්නේ. නමුත් පොදුවේ අපිට දකින්නට තියෙන දෙයක් පිළිබඳවයි අපි මේ කතා කළේ. පොදුවේ දකින්නට තියෙන දේ තමයි රූපය ප්‍රමාණ කරන්නට අවශ්‍ය නැහැ කියන එක. රූපේ ප්‍රමාණ කළොත් ඒ ප්‍රමාණය කිරීම නිසාම දුක උපදින්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් රූපය අප්‍රමාණව පවත්වා ගත යුත්තක්. රූපය අප්‍රමාණ චේතනාවකින් ඇසුරු විය යුත්තක්.
එතකොට අප්‍රමාණ චේතනාවකින් ඇසුරු වෙනවා කියන තැනදී රූප නිරෝධය ප්‍රකට වෙයි මිසක රූප සමුදය ඇසුරු වෙන්නේ නැහැ. රූප සමුදය ඇසුරු වෙන්නේ නැත්තම් ඒ කෙනාට රූප සමුදය ඇසුරු වෙන්නේ නැත්තම් කියලා කියන්නේ ඒ කියන්නේ එතන බොහොම පරිස්සමෙන් තේරුම් ගත යුත්තක් රූපය ඇති බවට හම්බ වෙන්නේ නැහැ කියන අර්ථයෙන්. ඇති බවට හම්බ වෙන්නේ නැති නිසා සැප හෝ දුක ඉපදවීම සඳහා ඔහුට රූපය අනුව මානසිකාරයේ පැවැත්වීමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ඇති බවට ඇසුරු වෙන්නේ නැත්තම් සැප දුක උපදින්න පුළුවන්කමක් හමු වෙන්නේ නැති වෙනකොට එයාට කියනවා රූපයෙන් මිදුන කෙනෙක් කියලා. ඇයි රූපය ඇසුරු කරගත්ත කෙලෙස් රූපය ඇසුරු කරගත්ත ආශ්‍රව ධර්මතා ඔහු කෙරෙහි පීඩාවට ඔහුව මුලාවකටපත් කරන්නට හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කාම භූමියේ සත්වයන් හැටියට මූලිකම දේ තමයි කායගත සතිය දිනු කිරීම. කායගත සතිය තරම් කල්යාණ මිත්‍රයෙක් වෙනත් නැති තරම්. මොකද රූපය ගැන තමයි අපේ සංයෝජන අද දවසේදී පවතින්නේ. ඔබම හිතලා බැලුවොත් ඔබ සතුටු වෙන්නේ හෝ දුක් වෙන්නේ මොකක් නිසාද කියලා. ඔබ සතුට හෝ දුක උපද්දගන්නේ පරිපූර්ණ ලෙසම රූපයන් ගැන හිතලා. එක්ක දකින්න දේවල්, එක්ක අහපු දේවල්, එක්ක විඳපු දේවල් මේ හැම දෙයක්ම රූප විශේෂනේ. එතකොට රූපය ගැන හිතලා තමයි සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ, දුකටපත් වෙනවා නම් දුකටපත් වෙන්නේ රූපයන් ගැන කල්පනා කරලා රූපයන් ගැන හිතලමයි. හැබැයි රූපයන් ගැන හිතලා සතුටු වෙන, රූපයන් ගැන හිතලා දුකටපත් වෙන මානසික මට්ටමක ඉන්න නිසා අපි කායගත සතිය වැඩි යුත්තන් බවට පත් වෙනවා. ඒ නිසා තමයි සතර සතිපට්ඨාන සූත්‍රයේදී කායගත සතිය මුලින්ම දේශනා කරන්නේ. මොකද කායගත සතිය තමයි අපිට මුලින්ම ගෝචර විය යුත්තේ. අපි ඉස්සෙල්ලම ඇති කරගත යුත්තේ රූපයෙන් මිදෙන බව. අනාගාමී ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ රූපයෙන් මිදිලා. මොකද කාම භූමියට එන්නට හේතුව තියෙන්නේ රූපේනේ. රූපය ඇසුරු කරගෙන තමයි මේ කාම භූමියට ප්‍රතිසන්දි වශයෙන්පත් වෙන්නේ. යම් කෙනෙක් රූපය ඉක්මවා යනවා නම් රූපය ඉක්මවා යෑම නිසා ඔහුට න ආගාමි ආය මේ ලෝකයට එන්නට හේතුවක් නැති වෙලා යනවා. ඒ කියන්නේ කාම ධාතුවට එන්න හේතුවක් නැහැ. ඒ කාම ධාතුවට එන්න හේතුවක් නැති වෙන්නේ රූපයේ ඇත්ත ඇති හැටි දැකපු නිසා. කායानुපස්සනාවේ මූලිකම දේ තමයි මේ රූපයේ ඇත්ත පෙන්වන එක. ඒක අපි මුලින් සිහිපත් කළා වගේ ඉන්න තැන ඉඳලා තමයි පටන් ගන්නෙ. හැබැයි ඒකේ අවසානය ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන ස්කන්ධ ධර්මතා ටිකක් නිරුද්ධ වෙනවා කියන එක පෙන්වා දෙන තැන. එතකොට ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන ස්කන්ධ ධර්මතා ටිකක් නිරුද්ධ වෙනවා කියනකොට ලෝකයේහි පවතින කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ පවතින කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වේ අනිත්‍ය ධර්මතාවයට යටත් වුණ දුක්ඛ ධර්මතාවයට යටත් වුණ අනාත්ම ධර්මතාවයට යටත් වූ තැනක තමයි ඒ මානසික මට්ටම හම්බ වෙන්නේ. යම් කිසි දෙයක් දකින්නවා කියලා කියනවා නම් ඇත්තටම අපිට ඒ තුල තියෙන්නේ දැක්කා වූ බවට, දැකපු දේ නිරුද්ධ වූ බවට, ඉවත්ව ගිය බවට නුවණක්. එතකොට ඒ අනිත්‍යතාවය ලෝකේ හැම ආයතනයකටම අපි සකස් කරගත්ත ලෝකේ හැම ආයතනයකටම පොදුයි. ඇහැ පැත්තෙන් ගොඩනගාගත්ත ලෝකයට, කන පැත්තෙන් ගොඩනගාගත්ත ලෝකයට, නාසය පැත්තෙන් ගොඩනගාගත්ත ලෝකයට ඒ හැම පැත්තකටම පොදුයි ඒ අනිත්‍යතාවය කියන එක. අපි ඉන්න තැන අපිට දකින්න බෑ වගේ හැම වෙලාවකදීම එතන දකින්න වෙන්නේ ඉවත් වෙලා වගේ ඇහැ හටගන්න මොහොතේදී රූපය පෙනෙන මොහොතේදී ඒක ඇතුලේ අපිට නුවණ හෝ කෙලෙස් හෝ ඇත්තේ නැහැ. එතන නුවණ උපදවන්න පුළුවන් කමකුත් නැහැ. එතන අපිට කෙලෙස් උපදවන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ තැන් දෙක තුලම තියෙන්නේ අනාත්ම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. එහෙනම් ඒ ධර්මතා විශේෂයි තමයි අපි ආලේපනය සිද්ධ කරන්නේ. හටගෙන නිරුද්ධ වුණ බව නොදන්නාකම නිසා සත්පුද්ගල සංකල්පය. ඒ ආලේපනේ ඉවත් කරොත් අපිට පේන්නේ හටගෙන නිරුද්ධ වූ ස්කන්ධ ධර්මතා ටිකක්. එතකොට හටගෙන නිරුද්ධ වූ ඇහැ, හටගෙන නිරුද්ධ වුණ රූපය, ඒ ඇහැ රූප දෙක දැකීම සඳහා හටගෙන නිරුද්ධ වූ චක්කු විඥානාදී ධර්මයන් ඇසුරු වෙනවා නම් පින්නතුනි ඒ මනසට ඇහැ නැහැ, රූප නැහැ, චක්කු විඥාන නැහැ. ඒ කියන්නේ ලෝකයේ තුල හැසිරෙන්න පුළුවන් වටපිටාවක්, හැසිරෙන්න පුළුවන් මනෝභාවයක් ඔහුට ඇත්තේ නැහැ.
ඔහුට ඇත්තේ නැති නිසා ඔහු ඒ මනෝභාවයෙන් මිදිලා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ආයතන ධර්මතා ටිකෙන්ම මිදිලා. එතකොට මේ ආයතන ධර්මතා ටිකෙන් මිදිලා කියන්නේ එකිනෙකාට විශේෂ කරගන්න තැනක් හම්බ වෙලා නැහැ කියන එක. දැන් අපි මුලින් අර ප්‍රාණීන් 6 දෙනා ගැන කතා කළා වගේ අපි එකිනෙකාගේ දේ අනිත් එකට විශේෂ කරගෙනන තියෙන්නේ. හැබැයි අර ශක්තිමත් කායගත සතිය නැමැති ටැඹේ බැඳට පස්සේ ආය ඇදගෙන යන්න බෑ වගේ අපිට පේනවා අන්තිමේටම දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන ධර්මයේ. දැකීම මාත්‍රයෙන් අවසానයි නැතිනම් දැකීම මාත්‍රයක් පමණයි කියන එක අපිට දකින්න පුළුවන්. දැකීම මාත්‍රයක් විතර නම් දැකීම කියන එක සහ දැන ගැනීම කියන එක අතර වෙනසක් තියෙනවා. දැකීම නෙමෙයි අපි දැනගන්න දේ. දැනගන්න දේ නෙමෙයි දකින්න කියන සිද්ධිය. ඒ වගේම සුතය කියන දේ අහන එක නෙමෙයි අපි දකින්න කියන දේ. දකින්න කියන එක නෙමෙයි අහනවා කියන එක. ඒ ධර්මයන් අපිට කායගත සතිය නැමැති ටැඹේ ගැට ගහලා වෙන් කරගන්න පුළුවන් නම් වෙනතුනේ ඒක තමයි අද අපේ ප්‍රතිපදාව බවට පත් විය යුත්තේ. ඒකේ මූලිකම ලක්ෂණය තමයි අපි ලෝකයට නැඹුරු නොවන බව. ලෝකයේ කෙරෙහි අපිට සංකල්පයන් පවත්වන්නට අවශ්‍ය නොවන බව අපිට ඒ තුල තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඊට පදනමක් නැහැ අපිට. අපි යම් කිසි දෙයක් මත නම් ලෝකේ ගොඩනගා ගත්තේ ඒ ගොඩනගා ගන්නට හේතු වුණ දේ Nirodhe දැක්කොත් එහෙම නිරුද්ධ වූ බව අවබෝධ කරගත්තොත් අපිට ලෝකයේ ගොඩනගන්න අවශ්‍ය දේවල් හම්බ වෙන්නේ නැහැ. යම් කිසි ගොඩනැගිල්ලක් ගොඩනගන්නේ අමුද්‍රව්‍ය ඇතුවනේ. හැබැයි අමුද්‍රව්‍ය නැති වුණොත් ඒ ගොඩනැගිල්ලක් පෙනෙන්නේ නැහැ. ගින්නක් පේන්නේ ගින්නට සුදුසු වුණ උපාදානයේ ඇති කල්හිනේ. එතකොට ඒ ගින්නට සුදුසු වූ දේවල් ටික නැත්තම් උපාදානයේ නැතිනම් ගින්න ඇති කරන්න සුදුසු ටික නැත්තම් ඒ ගින්න පැනෙන්නේ නැහැ. ගින්නක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ ලෝකේ පවත්වන්නට අවශ්‍ය දේවල් නැත්තම් පේන්නේ නැත්තම් ලෝකයේ පැවැත්මක් නැහැ. මෙන්න මේ කියන කාරණාවට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඔබට තියෙනවා කායගත සතිය වඩන්න. ඒක ඉන්න තැන ඉඳලා පටන් ගන්න පුළුවන් දෙයක්. ඉන්න තැන ඉඳලා දියුණු කරන්න පුළුවන් දෙයක්. අද පටන් ගත්තොත් අදම ඔබට ඒකේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් දෙයක්. ඒ නිසා අප්‍රමාදීව මේ ලබාගත් මනුස්ස ජීවිතයේ ඒ කායගත සතිය භාවිත කිරීම සඳහා උත්සාහවත් වන්නට කියලා ඔබ කාටත් සිහිපත් කරනවා. හොඳයි, කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදිය සිද්ධ කළා මේ රැස් කරගත්ත සියලු කුසල සම්භාර ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයෝ හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල් මේ සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දානමය කුසලයේ සඳහා දායකත්වයේ සපයන්නේ ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයා, ඒ අම්මා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස, ඒ සියලුම දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම මේ සියලු කුසල ඒ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ කුසල ධර්මයන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම මේ කුසල ධර්මය මේ විදිහට සිද්ධ කරන්නට මූලික පරමාර්ථයේ බවට පත් කරගන්නේ මේ ජූලි මාසේ 5 වෙනි දිනට තමන්ගේ උපන්දිනය සමරන නවීෂ් නෙත්ම ගාල්ලගේ පුතණුවන්ගේ 18 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් ඒ පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පුතණුවන් වගේම මුළු ලෝකයේ පුරාවටම රෝග පීඩාවන්ගෙන් ආබාධිත තත්වයන්ගෙන් පීඩා විඳින
ඒ සියලුම දරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම දරුවන්ට අපි මේ ධර්ම දේශනාවෙන් සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරමු, ආශිර්වාද කරමු. ඒ හැම දිනාටම උතුම් වූ කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන්, රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භව, චිරජීවනය, කායික මානසික සැනසෙල්ල සැලසේවා. සසරේදීත් කිසියම් අයහපත් තත්වයකටපත් නොවේ අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් මිදී ක්ෂණ සම්පත්තිය සහිතව උත්පත්තිය ලැබීම පිණිස කර්ම දෝෂාදිය දුරු කරගෙන උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් වටපිටාවක, සත්පුරුෂ ආශ්‍රය ලබන්නට පුළුවන් වටපිටාවක, ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් මනසක් ඇතිව උත්පත්තිය ලබන්නට මේ සීල කුසල ශක්තිය ඒ හැම දිනාටම හේතු උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු, පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් ඒ වගේම ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයා සහ ඒ මහත්මිය ඇතුළු ඒ පවුලේ දුවනිය නෙත්මි චමත්කා දියණිය ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසට අපි ආශිර්වාද කරනවා. ඒ හැම දිනාටම දීර්ඝායුෂ සම්පත්, නිරෝගී සම්පත් සැලසේවා. විශේෂයෙන්ම රෝගාතුරව ඉන්න අපේ ලක්ෂ්මන් ගාල්ලගේ මහත්මයාට නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මේ කුසල ශක්තියේ බලයෙන් කායික මානසික සැනසෙල්ල උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.